කාරයා මම දෙවා කරත්ත කාරයා ඒකයි මගේ වරවාගේ පැයට හැතපු මයි වේගේ ඔහෙලා හදට යන්න හදනවා ඒකින් යන කාරෝ ඇතේ මගේ වරවාගේ පැයට හැතපු මයි වේගේ ඔහෙලා හදට යන්න හදනවා දැන් ඔය සුගතසාරීමයන් කිව්වා මේ ජානක වික්‍රමසිංහ වැඩිය සල්ලි පසුපස හඹාගෙන යන්නේ නැහැ කියලා. ඇත්ත හිමිනේ. සල්ලි ඊට පස්සේ අපේ පස්සෙන් හඹාගෙන යනවා. ඒ හැමදේම දැන් මම ඉතා දුර බැහැරදී පොළොන්නරුව වගේ තැනක ඉපදිලා පාසල් දෙකක විෂය හදාරලා ඉතින් මේ වගේ ඇවිල්ලා ඔබ සතුටු කරන්නට ලැබීම මේක පින. දැන් ඇත්තටම හාමුදුරනේ දැන් ඔය අපේ හින්දුස්ථානි රාගධාරී සංගීතය ඉගෙන ගන්නකොට අපිට කියනවා මුතු දන් දුන්න අය තමයි මේ ලස්සන කටහඬක් තියෙන්නේ කියලා. මන්ද මේක ජනප්‍රවාදයක් දෝ කියා. මුතු දන් දීලා තියනවලු ලස්සන කටහඬක් පිහිටන්ට. දැන් බලන්නකො ලස්සන කටහඬකින් කතා කරන අයට ලස්සනට ගීත ගයන්න බෑ. ලස්සන ගීත ගායනයේ සමහරට කතා කරනකොට ඒක ගොත ගහන්නත් පුළුවන්. නමුත් ඔවුන්ට මිහිරි හඬකින් ගීත ගයන්න පුළුවන්. හැබැයි ලස්සන මිහිරි හඬකුත් තියෙනවා. ලස්සනට කතාත් කරනවා. හැබැයි අදහස් හොඳ නැහැ. එහෙම අයත් ඉන්නවා. ඒ නිසා මම හිමිනේ ඔබ වහන්සේලා මේ දන්න කාරණයක් බුදුන් වහන්සේගේ ඒ ශ්‍රී මුඛයෙන් දේශනා කරා. දැන් ශ්‍රී මුඛය කිව්වහම ඉතින් මේක ගොඩක් අය දන්නවා. ශ්‍රී මුඛයෙන් දේශනා කරන මේ ඒ උන්වහන්සේගේ කටහඬට කියන්නේ අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරය කියලා. බ්‍රහ්මස්වරය උන්වහන්සේට තමයි තිබ්බේ ඊටාත්ම මිහිරිතම කටහඬ මේ ලෝකේම තිබිච්ච. අපේ හින්දුස්ථානි සංගීතයේදී කියනවා හිමියනි කිසිදාක බුදුහාමුදුරන්ගේ කටහඬට මේ අපි වගේ දුහුණන්ගේ කටහඬත් සමාන කරන්න බෑ. හැබැයි හොඳ ගායකයෙක්ගේ කටහඬ උන්වහන්සේගේ අෂ්ටාංගයේ 8 කාරණයක් තියෙන කටහඬේ යම් සම්පින්ඩනයක් තිබෙන්න ඕනෑ කියා. ඒක ඇත්ත. බුදුන් වහන්සේගේ කටහඬේ කිසි කලෙක උගුරේ සෙම පැටලීමක් වෙන්නේ නැහැ. මේ කියන දේ හොඳට තේරෙනවා. කියන එක නැවත නැවත ප්‍රතිරාවය දෙනවා. ඔවැනි කාරණා. ඉතින් මම හිතන්නේ ඉතාමත්ම විශිෂ්ට. මම අද පන්සලේ මේ නිසා මේවා ඔබට මගේ මනසට එනවා. ඒ නිසා දැන් මා ගායනට යන ගීතයේ දෙව්රේ දිරෙන සොඳ මුතුමාල පළදන්න මේ දරුවෝ දන්නවා හඳයා කියන ගීතය. දැන් මේ ගීතය මා ගායනා කරන්නට කලින් මේ ගවයා ගැන කතා කරපු බොහෝ ගීත ගණනාවක් තියෙනවා. උල්ලි ගොනා පුරුදු කාරයා මම දෙවා කරත්ත කාරයා ඒකයි මගේ වරවාගේ පැයට හැතපු මයි වේගේ ඔහෙලා හදට යන්න හදනවා ඒකින් යන කාරෝ ඇතේ ඒකයි මගේ වරවාගේ පැයට හැතපු මයි වේගේ ඔහෙලා හදට යන්න හදනවා. දැන් තව එකක් කිව්වා පුතේ. දැන් ඕක කිව්වේ MS වෙනන මහත්තයා. දැන් ඒ වගේම කියනවා මේ වගේ ගීතයක් මේ තව වෙන ආරකට. කිරිදුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ පිරිපුන් මිනිසුන් වැටුනේ බලයේදී ඈගේ ඒකද බැලුවත් නැගන් මිනිසුන් වාගේ
බලන්න කොච්චර මම මේ දැන් මේ ප්ලෑන් කරලා අපි ගන්න මේ හිමියනේ මේ දැන් මට ආවා මේ දරුවෝත් ඉන්න නිසා මේ ගීත කලාවේ කොයිතරම්නම් දැන් බලන්න මේ සුනිල් සර් දැන් මෙහි ආවනේ සුනිල් ලෙදසිංහන් මෙන්න මේ ගීතේ කියනවා. බාදෙන් බැඳ රජ රට පෙදෙසින්නේ කොච්චියේ ඉරදී läග වෙන්නේ පිහියේ මුව හත විලසිප ගන්නේ උදයම මේ කය නිසසල වන්නේ බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ කොච්චියේ සිරගේ läග ගෙලසිඳරන්නේ උදයම මේ නිසාසවන්නේ. හැබැයි මම කියන්නේ පුතේ සොබනි කියන එක. සොබනි තාත්තා අම්මා ගෙනාවේ කොහොමද කරත් එකද? නෑ නේද? කාර් එකද? ඔයා දන්නේ නෑනේ. අම්මගේ පොටෝලෙම කොහොමද තිබ්බේ? අම්මයි තාත්තගේ පොටෝල් තිබ්බද කාර් එක? එහෙම තිබුණේ නැද්ද? එහෙනම් වෙන විදිහකට ඇවිල්ලා තියෙන පුතේ. හොඳයි. දැන් මේ හිමියනේ දැන් මේක කියද්දි මට ඉතින් අලුතෙන් කියන්න ඕනේ නැහැ. මොකද මම හරක බාන අපේ තාත්තලාත් එක්ක ඔය මේ බොහෝසේ කුඹුරු වල වැඩ කරලා ඔයාට උදව් කරලා හැමදේම අපි දන්නවා. ඇත්තටම දැන් ඉතින් ගවයා පිළිබඳව ඉතින් ගොඩක් දැන් මම කතා කරා. මේ ගීතයේ අපූර්වත්වය තමයි මේ ගොනාට ඇන්දීමක් තමයි කරන්නේ. බොහෝ දේශපාලනඥයනුත් කරන්නේ ඒකනේ. දැන් බලන්න මේ අද මෙතන කොච්චර ලස්සනද කියලා. මේ නැත්තම් දැන් ඉන්න එක්කෙනා නැගිටලා පුටුවක් දෙන්න ඕන. එක්කෝ දැන් අපි රාජ්‍ය නායකයෝ ඉස්සරහා කතා සින්දු කියනවනේ අපේ හාමුදුරුවනේ. ඉතින් ඒ නායකයාට ඉන්න දෙන්නේ නැහැ. දෙපැත්තෙම ඉන්න ඇමතිවරු දෙන්න. අනිත් පැත්තේ ඉතින් අර රාජ්‍ය නායක අපි දිහා බලලා ඉතින් hina වෙනවා. දැන් අපි කියපුවා කිසිම දෙයක් එයා දන්නේ නැහැ. මොකද අර දෙන්න කේලම් තෝලම් ඔක්කොම කනේ තියෙනවා. අර මනුස්සයාට ඉන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි ඉතින් දේශ විදේශ ඔබ වහන්සේ නම් හරිම ෂෝක්. කිසිම මේ මට වැරදි වචනයක් කිව්වා. කොහොම හරි බලන්න කොච්චර පිම්බිමත්ද මේ දේශපාලනඥයෝ අරේ මේ නැතුව මේ කොච්චර වැඩ කරන්න පුළුවන්ද? ඕක අපිට අවශ්‍ය දෙයක් නෙවෙයි. දේශපාලනය කරන අය ඒ දේශපාලනේ ඒ විදිහට කරගෙන ගියද? රාජ්‍ය පාලනය. මම ජානක වික්‍රමසිංහ මම ඉන්නේ ගීත ගායනා කරන්න. මට දේශපාලනයවත් රට පාලනය කරන්නවත් තනතුරු ගන්නවත් තානාන්තර ගන්නවත් නෙමෙයි. මොකද මේ තනතුරු තානාන්තර ගන්න කලාකරුවන් ඒ පිළිබඳව පරිඥානයක් නැහැ. අපි ඒ පිළිබඳව අධ්‍යයනයක් නැහැ. මොකද ඒ පිළිබඳව විශාල අධ්‍යයනයක් කරන්න ඕනේ. පරිපාලනය කරන එක ඒව වෙනම දෙයක්. මේ සින්දු කිව්වට රංගපෑවට නළු නිලිය වුණාට දේශපාලනය කරන්න බෑ. දැක්කනේ එක නළුවෙක් ගිහිල්ලා නාගත්ත නාගැනින්න තාම නාලා ඉවර නැහැ. එයා මොකද්ද? වෛරය, කුහකකම. මොකටද ඒ? ඔය ලස්සන ශරීරයක් තියාගෙන බලන්න කරලා තියෙන ඉතින් මොනතරම් අපේ දහම අනුව අපේ මොනතරම්නම් අපරාධයක්ද කියන හොඳ නළුවෙක් යාගේ ජීවිත කාලයම ඔහු අඳුරු කරගත්තා. අන්ධකාරයේ ගිලී සිටිනවා. තවත් අඳුරටම යය යනවා. ඒක තමයි ඔබලා හොඳට හිතර ගන්න. අටලෝ දහම දුක ඇතුළෙම සැප තියෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි හැමෝටම මේ උන්වහන්සේලා දේශනා කරන දහම තුළ අටලෝ දහම හොඳට මේ හිමියන්ගෙන් අහගන්න. ඕකම තමයි ජීවිතේ අපේ තියෙන්නේ. ඔය ගිහිලා තියෙන එක තමයි. ඒ නිසා මට මේවා කියාගෙන යනකොට ගොඩාක් දුර යන්න ඕනේ. එහෙනම් අපි කයිවාරු ගැහුවත් වැඩි නේද පුතේ? වැඩි නේද? ඕලු. හරි. ඔන්න එහෙනම් හදේෝ. දන්නයි කියමු මයිත් එක්ක. दिले ना
දෙකනේ ලෙලෙනා රන්මිණි තෝඩු දවටන්නා අඳයෝ හැමදා ඔබ පනසේම ඇකගන්නා දිලෙනා සොදමුතුමාන බලදන්නා සමනොල මළුවේ රන්වැලි වෙහෙරේ මුතුනත සේම මට දැනෙනා සොපනිගේ සෙනෙහේ ගෙපලට වඩනා සුබහෝරාව ලං වෙනවා යමු රජුනේ පමා වෙනවා අන්දයෝ හැමදා උඹ පණසේම රැකගන්නා ගොම මැටි ඇතිරු තනිකඩ දෙපැලේ සිරිලියසේම ඇහිදුවා ගම්මානේ පුරා කල එලි කරවා මම අත්තමගුල් කනවා මේ පින් ඔබට පිහිටනවා දිලෙනා සොඳමුතුමාන කලදන්නා දෙකනේ ලෙලෙනා රන්මිණි තෝඩු දවටන්නා අඳයෝ සැමදා ඔබ පනසේම රැකගන්නා අසජීවීනේ කිසි කෙනෙක් හෙල්ලෙන්නවත් නැහැ. ඔක්කොම ඉන්නවා. ඔබ වහන්සේට පේන්නේ නැති නිසා මම කියන්නේ. සතුටුයි මම ගොඩාක් සෙනඟ පිරීලා ඉතිරිලා ඉන්නවා මේ ගමේ හැටියට ගොඩාක් හොඳ සෙනඟ. හරියට රස විඳිනවා කියලා මට තේරෙනවා. දැන් මම කියන්න යන්නේ මේ නුඹේ සිරික්කියට මුළු වැයි කියමෙහි පෛත්‍යයන් මේ නගේ කියන ගීතය. ඇත්තටම දැන් මේක මේ කටවහරෙන් එන ගීත කලාවක් තමයි දෙමව්පියනේ මේකේ තියෙන්නේ. තරුණේ සමහර විට තරුණියකට ගමේ කියනවා බලන්නකෝ මෙයාගේ තියෙන සිරික්කිය පෛත්‍යයන්ද වන්ද අර ඒ වගේ භාෂාවේ කටවහරෙන් එන ගීතයක් මේක උඩැක්කි තාලෙට නටන්නේ ඇයි කියලා අහනවා මේක උඩැක්කි තාලෙට මගේ කඩිප්පු කුට්ටම වෙයි දැන් කඩිප්පු කුට්ටම කියලා කියන්නේ ඕන් දැන් ශබ්ද වැඩි ඕ දැන් තව සින්දුවක් මම කියනවා තව කියන එකක් සද්ද කරන්න බෑ ඒතර මාමා කියන්නේ සද්ද කරන්න බෑ දැන් ඒකේ කියනවා කඩිප්පු කුට්ටම මොකද්ද කඩිප්පු කුට්ටම කියන්නේ පුතාලා කියන්න බෑ කඩිප්පු කුට්ටම යනෝ කුමක්ද අන්න කියනවා කවුරු හරි කන් කියන පුතේ කවුද very good අපුඩිය ගන්න කම්මැට්ටමට ගහන කෝටු දෙක පහ වසරේ ශිෂ්‍යත්වයේ එක දවසක මම දැක්ක පුතේ අවුරුදු ගානකට කලින් ප්‍රශ්න පත්‍රයක තිබුණා ඒක පොඩි සුළු දේවල් අපේ ඒ කම්මැට්ටමට ගහන කෝටු දෙක අන්න ඒ වගේ වචන මේ ගීතය තුල තියෙනවා ඉතින් මම හිතන්නේ මේ අපිට භාවිතාවේ තියෙන ගීතයක්. අපි මේක අහමු. දැන් මේ සිරික්කිය තියෙනවද බලන්න පොඩ්ඩක්. තියෙනවද? දැන් අපි නටනකොට සිරික්කිය තියෙනවද කියලා බලමු නේ. හරි.
නගේ කිස කුඩේ චේදාගෙන වාගේ කිස කුඩේ චේදාගෙන වාගේ තාලෙට නටන්නේ ඇයි මගේ කඩිප්පු කුට්ටම වෙයි මේක දැක්ක තාලෙට නටන්නේ ඇයි මගේ කඩිප්පු කුට්ටම වෙයි දෙතොත් බහක් මට නැටිච්චියක් වගේ දෙතොත් බහක් මට නැටිච්චියක් වගේ ගණිච්චියක් නැහැ නගේ ගණිච්චියක් නැහැ නගේ නුඹේ සිරිකියට මුළු වැලිකේම පිත් පයිතියන්නේ නගේ ඉස කුඩේ චේදාගෙන වාගේ ඉස කුඩේ චේදාගෙන වාගේ අද පයින්න ඇයි මගේ තිරික්කලෙන් යමුණගේ නුඹ කෙඩෙත්තුවි අද පයින්න ඇයි මගේ තිරික්කලෙන් යමුණගේ ගියොත් එහෙවු නුඹ උදිච්චියක් වෙද ගියොත් එහෙවු නුඹ උදිච්චියක් වෙද පැහිච්චිකම් ඇයි හිතේ පැහිච්චිකම් ඇයි හිතේ සිරිකියට මුළු වැලිකියම පිත් පයිතියන්ගේ නගේ තිස කුඩේ චේදාගෙන වාගේ තිස කුඩේ චේදාගෙන වාගේ දැන් මෙහෙම ගියොත් නම් කොල්ල පයිත්‍යම් වෙනවාමයි නේද පුතේ දැන් මම අර නැන්දා ඒ තරුණ කාලේ දකිනවත් මාත් පයිත්‍යම් වෙලා හිටියේ හොඳයි දැන් මේ නැත්තම් මේ පොඩි නිින්ද යනවා මම අරවම කියන්නේ ඒකයි මේ ඈ බොහෝ හිමිවරුන්ට මම හිතන්නේ අම්මගේ තාත්තගේ සෙනෙහස හරියට අහිමි කුඩා කාලේ මහාන වුණාම ඒ නායක හිමියන්ගේ රැකවරණය තමයි තියෙන්නේ. ඒක සමහරලාට හරි ශෝකජනකයි. නේද? ඒක හරි ශෝකජනකයි. ඒ ශෝකය ඔක්කොම දාලා සංසාරේ කෙරවල කරගන්න තමයි දුවේ පුතේ මේ සසර ගමනට මේ කසාවත පොරවාගෙන උන්වහන්සේලා ඇවිල්ලා ඉන්නේ. උන්වහන්සේලාගේ තියෙන සුපටිපන්න ගුණය නිසා තමයි වනවාසී නොවි මේ වගේ තැනක ඔබලා වෙනුවෙන් කටයුතු කරන්නේ. මේ දරුවෝ මං කිව්වර ගීතයක කොටසක් අකුරු කරවා රජුන් තනුවා. මෙතන අපි දන්නේ නැද්ද රජෙක් වෙයි කියලා කවුරු හරි මේ පොඩි එකෙක්. මම හිතුවද මම මෙතනට එයි ගියා. කුඩා කාලේ මං දහම් පාසල් යනකොට මගේ හාමුදුරුවෝ එහෙම හිතන්නවත් නැති වෙයි. ඒක තමයි අපේ ධෛර්යය. දැන් එක කවියක් තියෙනවා ජන කවියක්. මගේ මේ ගීතයට ගොඩක් අදාළයි. ඒ කවියෙන් කියන්නේ ඇත්තටම මේ පොඩි ඇටයක් තමයි පැලවෙලා මහා ගහක් වෙන්නේ. නේද? ඔයාලා පොඩි ඇටයක් හැටියට පැලවෙලා පොඩි මහා ගහක් වෙනවා. ඒ මහා ගහ තමයි කාලෙකදී පුතේ යම් යම් ශේෂ්ත්‍රයන් තුල විසිරීලා යන්නේ. මේ ගීතයෙන් මම කියන්නේ දරුවෙක් තාත්තා හරිම ආසයි තමන්ගේ පුතා තමන් වගේ කියලා කියන්නේ. අන්තික බොහෝ විට බලන්න හැඩතල ඔක්කොම තාත්තා වගේමයි. බොහෝ දුරට ඇවිදින්නේ තාත්තා වගේ. සමහර විට කාලයක් යනකොට තාත්තගේ ෂර්ට් අඳිනවා,
සපත්තු දෙක දාගෙන යනවා, ඔරලෝසුව බඳිනවා, මේ වගේ දේවල් දරුවෝ කරනවා. එහෙම කාලයක් එක ගියාම දොරු ලොකු වෙලා මේ දරුවෝ අපිව දාලා යනවා. මේ ගීතෙන් ඇත්තටම කියවෙන්නේ වැටිච්ච වැහි බිඳු, වැටුණු වැහි බිඳු නොවේද දොළ උනේ, පොහොට්ටුවක් නොවේද පිපි මලක් උනේ. දැන් චූටි පුතේ කෑ ගහන්නේ. දැන් ඔයාලගේ ඇඳ පොඩි නේද? චූටි ඇඳනේ. දැන් ඕම යනකොට මේක ලොකු වෙනවා. මං විතර උස්ස වෙනවා. එතකොට ඇඳ මදි වෙනවා. ඕන්න තාත්තයි අම්මයි ඇඳක් හොයාගෙන යනවා. අම්මලා තාත්තලා කොච්චරනම් ආදරෙයිද? ඔයාලට මොනවා හරි දෙයක් කිව්වොත් එහෙම දරුවෙක් වෙනුවෙන් ඔයාලා කිසි වෙලාවක දෙමව්පියනේ ඔයාලගේ පණ ඇත්තරම දෙවෙනි කොටන සලකන්නේ. මේ මව් සෙනෙහස. මේ මව් සෙනෙහස ඒකනේ බුදුහාමුදුරුවෝ බුද්ධෝ විය මාතා බුද්ධෝ විය පිතා සමාන කරේ උන්වහන්සේ. මම සමාන කරා. ඒක කියනවා මේ දරුවෙක් කිව්වා නුඹේ ඇස් මට වඩා බොහෝ දුර දකින්නවා. අපිට ඕන පුතේ ඔයාලගේ ඇස් ඒකෙන් අර්ථවත් කරන්නේ දෙමව්පියෝ නිතරම හිතන්නේ තමන්ගේ දරුව තමන්ට වැඩි ඉහළ තත්යකට යවන්නමයි. ඒක ඒ මුදිතා ගුණය තියෙන්නේ දෙමව්පියන්ට සහ ගුරුවරුන්ට. ගුරුවරුත් කැමතියි තමන්ගේ දරුවා එහෙම යනවට. හොඳටම හොඳ පුතෙක් මං උඹෙන් දකින්නවා. දැන් මට දකින්න පුළුවන්. දැන් හොඳ පුතෙක් මේ පුතාලා කවදාවත් මේ දුව. දැන් දුව පුතා කියලා කියන්නේ මඩිහේ පඤ්ඤාසිය හාමුදුරුවෝ කියලා තියෙනවා. දුව පුතා කියලා කිව්වට ඒ පුතා කියලා කිව්වට දුවයි කියන එකත් පුතේ අයිති. දැන් මම මගේ දුවට නිතරම කියවෙන්නේ පුතේ කියලා. පුතේ කිව්වට දුව කියන එක අර්ථ ගන්නවා එතන. එතකොට මෙතන අන්තිමට මේ පියා කියනවා මාත් මහ පිංකමක් කළ බවක් දැනෙනවා. හොඳ දරුවෙක් සමාජගත කළා කියන්නේ පිංකමක්. මහා පිංකමක්. ඒ වගේම තමයි කුඩුකාරේ මේ රටකට වැඩක් නැති මිනිහෙක් මේ රටේ බිහි කළොත් ඒ අම්මා ඒත් අම්මා කෙනෙක් නේ. ඒත් අම්මා කෙනෙක් නේ. එතකොට ඒ අම්මට කොයි තරම් දුකක් ඇද්ද කියන්නකෝ. ඒ අම්මා කියනවාද කුඩුකාරයෙක් වෙයන් පුතේ කියලා. මේ කායාලේ ගිහිල්ලා කුඩු ගහලා මොනවා හරි කරලා හැමතැනම කියලා අන්න මේ කුඩු චන්ද්‍රගේ පුතා. කුඩු විජේගේ පුතා. කොහොම තමයි කියන්නේ. ඒ අවාසනාවන්ත කාලයක්. අපේ මේ දරුවන්ට එසේ නොවේවා. කොළඹත් දැන් ওই ටික පාසල් වලට ඔය ඇවිල්ලා තියෙනවා. දෙමව්පියෝ හොඳට කල්පනාවෙන් ඉන්න. ඒ වගේ දේවල් කොහේ හරි තියෙනවා නම් දැන් ඔය අංක තියෙනවා මේ ස්වාමීන් වහන්සේට කියන්න පුළුවන්. ඊටාම දරුණු දෙයක් ගමකට පැත්ත පළාතකට වද්ද ගන්න එපා. එහෙම වුණ අල්ලලා කෙලින්ම පොලිසියට බාර දෙන්න ඕන. තියන්නවත් එපා ගමකට ඇතුල් කරන්නවත් එපා මුළු ගමම ඉවරයි. ඒ නිසා මේ මම මේ ගීතේ කියනවා මේක අර්ථාන්විත ගීතයක්. ඔබලා අහන්න හොඳින්. පිපි මල උනේ පොඩි පැලය නොවේද මහගස උනේ පුතේ උඹ කවදාද මට වඩා උසනේ ඇඳ දැන් නුඹට ඇත්තටම පොඩි තමයි අඳින්න කමිස ඇඟට හොඳටම හිර තමයි මගේ සපත්තුව පයට හරියටම හරි තමයි මටම මහ පුදුමයක් පුතේ ඔබ මම තමයි
මට වඩා හැමදේම උඹ හොඳින් අහනවා හොඳටම හොඳ පුතෙක් මං උඹෙන් දකිනවා මාත් මහා පින් කමක් කළ බවක් දැනෙනවා වැටුණු වැහි බිඳු නොවේද දොළ උනේ පොහොත් තුව නොවේද පිපි මල උනේ පොඩි පැලය නොවේද මහනස උනේ පුතේ උඹ කවදාද මට වඩා උසනේ මගේ අවසාන ගීතය මේ ගීතයත් එක්ක මම දැන් අපේ වැඩිහිටි ගොඩක් අය මම දන්නේ මම මේ ගීතේ ගායනා කරනකොට ඉස්කෝලේ යන්නත් ඇති මේ ගීතය අහන්නත් ඇති බාලිකාවියන් තක්සලා දොරෙන් ඉසිලා හොරෙන් බලාවි අපේ කෙනා නම් එහෙම බල්ලා නැහැ මම ඉතින් ඔය බයිසිකල් වල නම් ගිහිල්ලා තියෙනවා නේ මම නම් මෝටර් සයිකල් බදලා තියෙනවා මේ ඉතින් මේ ඒ යනකොට මෙයා ඉඳලා තියෙනවා ඉතින් අපි එහෙනම් මේ ගීතය අපි පොඩ්ඩක් විනෝද වෙන්න අද විශේෂ දවසක් නිසා පොඩි අප්පුඩියක් ගහලා ඉතින් කමක් නැහැ පන්සල් භූමියේ වුණා හොඳයි බලාවි ගසලානුවන් යන්තරේ හඬින් මන්තරේ දුමින් රාවලා ඇවිත් ඉඳීවි සෙයිලමේ ඉඳන් බදන් යොමා සුවඳ පැන් එවා දූතයන් කරමත මහා පෙම් හසුන් මවා බුදු වදන් එන අවසරෙන් නිදි කුඩුවෙන් ඉකිලෙති ස්වර්ණමාලයන් පාටිකාදයන් තක්සලා දුරින් ඉසිලා ඔරෙන් බලාවි ගසලානුවන් පොළදියන් මත් වෙලා පෙමින් දෙනුවන් පෙපරා නමින් මල්වතෙන් එහා රඟහදෙන් මෙහා සිලා පාදුවෙන් කොතැනද රංගනේ රඟුම් පාලිකාවියන් ලක්සනා දුරින් ඉසිලා හොරෙන් බලාවි ගසලා නොවන් යන්තරේ හඬින් මන්තරේ දුමින් රාවනා ඇවිත් ඉඳීවි සෙයිලමේ ඉඳන්
ධර්මයේ පිළිබඳව ගැඹුරු ධර්මයේ පිළිබඳව අපි කවුරුවක්වත් දන්නේ නැහැ ඒක. මා විශාල ගැඹුරු ධර්මයක්. ඒ නිසා මේ ගීතවල තියෙන්නේ සෝබා දහමත් එක්ක තම ආදරවන්තියට කියනවා අපි කතා නොකර සිනහ නොවීමු කියලා හිටියට අපට එහෙම ඉන්නට බෑ පෙම්වතුන්ට මේ එක කල්පයක් සේ දැනෙනවා. ඒතරත් තරම් තියෙනවා බුදුදහමේ වචනයක්. ඒ නිසා මේ සුන්ලාර් ගම කියලා වගේ ඒ ගීත පද රචකයෝ විශාරද ගුණදාස කපුගේ ශූරෙන් ඉතා ලස්සනට මේ පද බැඳලා තියෙනවා. නොකරවිම සිනහ නොවීමු පිටදවසකි අපි දැසින් දැසට ලංව බලන්නිමු එක මොහොතක් කල්පයක් සේ දැනේ කල්පයක් සේ දැනේ කතා නොකර හිඳිලා ටික දවසක මල් පිපි පර යන අරුමේ ඔබේ හිනා දකින්නට මල් සුඹ දිගේ එලෙසද ඇවිදින්නේ අපි කතා නොකරමු සිනහ නොවීමු පිටදවසකි අපි දැසින් දැසට ලංව බලන්නිමු එක මොහොතක් කල්පයක් සේ දැනේ කල්පයක් සේ දැනේ බලන් හිඳිනා එක මොහොතට මල් කුසුබක් සේ නොබ දැනුනේ මල් කුසුබ සිවින්නට මා නිලු මලේ එලෙසද ඇවිදින්නේ අපි කතා නොකරමු සිනහ නොවීමු ටික දවසකි අපි දැසින් දැසට ලංව බලන්නිමු එක මොහොතක් කල්පයක් සේ දැනේ කල්පයක් සේ දැනේ අතරම මේ සන්ධ්‍යාව ඔබට ගත කරන්නට වාසනාව ලැබුණේ අපිව නිතින්ම අප ඇත්තටම අර කිව්වා වගේ අපේ හිමියන් ඊට වැඩිය මේ එන ගායක ගායිකාවෝ විශාල මුදලක් අය කරනවා සමහරට උන්වහන්සේට ගෙවා ගන්න හිතා ගන්නවත් බෑ එහෙම වුණොත් නමුත් ඒ සියලු ආපු ගායක ගායිකාවන් එන්නේ උන්වහන්සේගේ එක කටහඬේ අපිට කතා කරන මේ ප්‍රියමනාප බව නිසා අපිට ඇතිවන ඒ සතුට අපිට ඒ නිසා තමයි අපි මේ ගමනේ එන්නේ අපිත් පින්කමක් කරගන්නවා මේ ඇස්සේ උන්වහන්සේ අපිට නොසලකා හරිනවා නොවේ මම මේ වෙලාවේ මේ සාරංග කුලතුංග අපේ සහෘදය ඇතුළු ඒ සංගීත වාද්‍ය වෘන්දයට විශේෂයෙන් ගායකයෙක් ඉන්නවා ඩඩ්ලි සහෝදරයා. ඉතින් අපි මේ මල්ලිලාගේ නම් ටික මට කියන්න දැන් මේ දන්නේ නැහැ. කොහොමත් ඔවුන් ඉතා කැපකිරීමක් කරලයි අපිට මෙහෙම සංගීතය සපයන්නේ. අපේ ගීත ආවට ගියාට එහෙම මේ වාදනය කරන්නට නොහැකි විශාල ලෙස ගීත එකින් එකට වෙනස් වූ ගීත වයන්නට තියෙන්නේ.
විශාල වාද්‍ය බුන්දරයක් අපි මේ එක වයලින් ගහන මේ සහෝදරයා හිටියට වයලින් ගහලා තිනවා 8ක් විතර මේ සින්දු වලට. ඒ නිසා බොහෝ කටයුතු මැද ඔවුන්ගේ කැපකිරීම අපි ඉතාමත්ම අගය කරමු. ඔක්කොටම ගහමු දප්පුඩියක් හයියෙන් අපේ ආරංගක විශේෂ. ඒ වගේම මම පොඩි ගීත ඛණ්ඩයක් හදාගත්තා. මම අසජි හාමුදුරන්ට කිව්වා අසජි හාමුදුර හරි කැමති වුණා. අපේ මුදුන් මල්කඩ හැටියට අපි කියන මුදුන් මල්කඩ හැටියට නමක් පාවිච්චි කරනවා. කාටද? පණ්ඩිත් අමරදේවයන්ට, මහා විබුදයාගේ. එතුමා තමයි අපේ සංගීතය මේ හා පරතරට අර ස්වභාවිත ගීතය කියන එක ගෙනල්ලා අපි වගේ අය දක්වා මේ ගමන ආවේ. එතුමාට උපහාරයක් හැටියට එතුමාගේ ගීත පෙළක් මම පෙළ ගැස්සුවා මේ දරුවොත් එක්ක කියන්නට. නමුත් අපිට මේක සංවිධානය කරලා මේ දරුවෝ එකතු කරලා මේක රිහර්සල් එකක් කරගන්න බැරි වුණා. පොඩි අඩුපාඩුකම් වුණත් අපි මේ දරුවොත් එක්ක ඔවුන්ට ජීවිතේ කවදා හෝ වටිනා වෙනවා. මයිත් එක්ක මේ ගීතයකට එකතු වුණා කියන මතකය කුඩා දරුවෝ මං කිව්වේ හරි චූටි දරුවෝ තමයි මේ ලොකු මහත් වෙලා එන්නේ කියලා නේද? මම පිටිපස්සට අරන් කිව්වා පුතේ මේ තලෝමින් නේද? හොඳයි. හරි. ඉතින් මම කිව්වා මේ ඔන්න මෙහෙමයි යන්න කියලා මොනවා කරයිද දන්නේ නැහැ. නමුත් අපි කොහොම හරි වැඩේ කරගන්නයි කියලා මට හිතෙනවා නේ පුතේ. එතකොට මේ දැන් අම්මලා තාත්තලාට කියන්න පුළුවන් මොනවද තියෙන්නේ? ශාන්තමේ රෑ යාමේ පීනමුකෝ කළු ගඟේ පිපි රේණු නටන මේ ගීත මේ දරුවොත් සමහරට දන්නවා ඔයාලා. මේවා අපි ඔක්කොම එකට අපි ගායනා කරමු. පුතේ? රයිට්.
ගලද්දී තනි මඟ ඇදෙනු එපා සිරිකත මැවෝ සිරි දෙනයන වසනු එපා පිරිවර සොයාමා තනිකර යන්න එපා වරෙන් සුළං කොදක් අපේ ඇඟේ ගෑවිලා කාගෙත් පින් පලදීලා කාටත් දෙයියෝ දීලා උන්චි පහේ ඉල්ලමකුත් පැදිලා අසව් කොයි කාටත් රස පණිවිඩයක් කියා අසව් කොයි කාටත් රස පණිවිඩයක් කියා රැණගිරව් කුඹුරු උඩින් මල් ගමනක් ගියා රැණගිරව් කුඹුරු උඩින් මල් ගමනක් ගියා මල් ගමනක් ගියා මල් ගමනක් ගියා පිපි රේණු නටන වනේ මනට හැප්පිලා වරෙන් සුළං පොදක් අපේ ඇඟේ ගෑවිලා කාගෙත් පින් පලදීලා කාටත් දෙයියෝ දීලා උන්චි පහේ ඉල්ලමකුත් පැදිලා බොහොම ස්තුතියි මේ දරුවෝ එක්ක අපිට මේ වගේ කිසිම රිහර්සල් එකක් තිබ්බේ නැහැ හිමියනි මේ දැන් මගේ කට දිහා බලාගෙන හරි අගේට ගායනා කරා. ඉතින් ඊටාම සුන්දර හමුවක් සිදු වුණා. මම නැවතත් අස්සජි හිමියන්ට පින් අනුමෝදන් කරනවා උන්වහන්සේට ටැවුන්සෙට හිමියන්ටත්. ඇත්තට මේ වගේ දේවල් වලට ඔයාලා උනන්දු වෙන්න මේක හරි ලබන්න අමාරු දෙයක්. මේක සදාතනිකව ඔයාලගේ හදවත් තුළ තියෙනවා. මීට පෙර ආපු ගායක ගායිකාවන් මටත් යමක් ඔබට කරන්න පුළුවන් වුණා රස විඳින්න පුළුවන් වුණා මේකත් මහා පිංකමක් සියලු දෙනාටම සුබ රාත්‍රියක් සුඛී දීර්ඝායුකෝ භව මොන්සිතේ